ඔහු ගස් කපනවා. හරි අපි එහෙනම් මුලින්ම ට්‍රාන්ස්ලේෂන් එක පටන් ගමු. ඔහු ගස් කපන වාද. ඔහු ගස් කපනවානේ. ඔය දේම අමාරුයි වගේ නෙමෙයි. He cuts trees කියලා ඉන්නේ. He cuts trees. ගස් කපනවා. Second one. ඌ වලක් හරනවා. ඌ වලක් හරනවා. හරනවට මම ඉරිගල් ලිස්ට් එකේ දායෝ එව්වා නේද ගෲප් එකට. හරනවට ඩික් කියලා කියන්නේ ඌ නිසා අගට s එකක් එනවා සිංගල් සබ්ජෙක්ට් නිසා. වලකට අපි කියනවා පිට් කියලා. PIT pit. It digs a pit. Number 3. ඇය චිත්‍ර අඳිනවා. ඇය චිත්‍රයක් අඳිනවා. She draws an art. She draws an art. Number 4. කසුන් මේ වතුර බොනවා. කසුන් මේ වතුර බොනවද? ඔව් සර්. Kasun drinks this water. Kasun drink එක යඟට s එකක් දාන්න වෙනවා. ඒක වචන ඉස්සාකක්තු. Drinks this water. මේ වතුර නම් this water. Sorry. Next one, number 5. What is number 5? Yes. Oh, දැන් මේ කීකේ ඉන්න වෙක්කන. අපේ තාත්තා වාහන පදවන. අපේ තාත්තද? අපේ තාත්තද? Our father drives. මේක වාහනයක්ද වාහනයද වාහනද මොකක්ද? වාහන. Vehicles. Our father drives vehicles, right? Number 6. Oh. Hurry up. එච්චරයිද? අම්මා මට රාෂ්මි කියනකො දිගටම. අම්මා මට කවනවා. අම්මා මට කවනවා. Right. Mother feeds me. S එකක් දාගෙන me වෙනවා. Mother feeds me. Number 7. ඔහු හොඳින් සටන් කරනවා. ඔහු හොඳින් සටන් කරනවා. He fights well. FIGHTS fights well. Okay, number 8. ඇය මාළු බදිනවා. නේද? Right. බදිනවට fry ඒක වචන කරන්න y වලින් අවසන් වෙලා තියෙන නිසා fries. ඒක consonant නේ. She fries fish. Number 9. ඇය ඒක අමතක කරනවා. She forgets it. She forgets it. ඒක අමතක කරනවා. ඌ ඒකේ නිගිලෙනවා. ඌ වේගයෙන් නිගිලෙනවා. It flies
fast. It flies fast. 10ද තව තියනවද? එච්චරයි සර්. මෙච්චරයිනේ. හරි. ඉතින් ওই වාක්‍ය ටික හරියට ලිව්වනම් හරි. simple present tense ඒ කියන්නේ තේරලා තියෙනවා subject එක verb එක තියෙනකොට verb එක තියන්න ඕන singular form එකෙන්. verb එකක් singular කරන ක්‍රම ටික අපි ලියාගෙන තියෙන්නේ. ඒ සතේ කවුරු හිටියේ නැත්තම් වීඩියෝ එක බලන්න. right. හරිද හැමෝම තේරුණාද? okay. හරි. අපි දැන් focus දැම්මද මේ tense එකේ plural form එකත් එක්ක වාක්‍ය නිර්මාණය කරලා focus දැම්මද නෑ නේද? දැම්මා සර්. දැම්මනේ. හරි. එහෙනම් singular form එකත් එක්ක වාක්‍ය නිර්මාණය කරලා දැම්මද focus singular verb එකත් එක්ක? මේක දැම්මද? එකක් දැම්මා. ඈ මේ අවසානයේ මේකක් දැම්මද? ඔව් සර්. හරි. ඒකේ focus දාන්න ටිකක් දුන්නද? නෑ. දුන්නා සර්. කියන්නකෝ ඒක පළවෙනි එක මොකක්ද? Yes. She sings song. She sings songs. අපි බලමු. She sings songs. ඇයි ගීත ගායනා කරනවා? මේ verb එක singular වුණාම අපි action form එක හදන්න ගන්න කිව්වේ does එක. එතකොට does she දැන් මොකද වෙන්නේ මේ sing කියන ඒක වචන ක්‍රියාව does එක එළියට ගියාට පස්සේ plural form එකෙන් තියන්න ඕනේ. sing නැත්නම් basic form එක. ඇයි ගීත ගායනා කරනවද? කරන්නේ නැහැ. does not එක දුන්නාම doesn't වෙනවා. She doesn't sing songs. කරන්නේ නැද්ද කියලා නෙගටිව් action එක අහනකොට මේ doesn't කියන එක ක්‍රැෂ් එකේ එළියට යන්න. doesn't she sing songs කියලා කියනවා. ඇයි ගීත ගායනා කරනවා? කරනවද? කරන්නේ නැහැ. කරන්නේ නැද්ද කියලා ලියන්න. හරිද? okay. What is second one? Kasun plays well. Kasun plays well. ඔව් සර්. Right. Kasun plays well. Kasun හොඳින් සෙල්ලම් කරනවා. දැන් plays කියන ක්‍රියාව singular. එහෙනම් action හදන්න does එක එළියට ගමු. does Kasun plays කියන එක දැන් මොකද වෙන්නේ? play වෙනවා. Kasun plays well. does Kasun play well? Kasun හොඳින් සෙල්ලම් කරන්නේ නැහැ. does not Kasun doesn't play well. සෙල්ලම් කරන්නේ නැද්ද? doesn't Kasun play well? ඒ විතරයි action form එක හදාගන්නේ. Now you can check. If you wrote, you can check it. If you have any mistakes, you can correct it. Okay. හරිද හැමෝගෙම? ගැටලුවක් තියෙනම් අහන්න. Okay. ලියාගත්තද? Is there any sentence?
Yes or no? Is there another one? Rashmi, is there another sentence? No. සර් තව එකක් තියෙනවා. Tell me. What is it? It flies quickly. It flies what? Slowly. Slowly. वो හිමිහිට ඉගිලෙනවා. Flies verb එක singular ගන්න එළියට the second. එතකොට මේ flies කියපු ක්‍රියාව මොකද වෙන්නේ? fly කියලා වර්තමාන කාල බවටපත් වෙනවා the ගත්ත නිසා. Does it fly slowly? ඌ හිමිහිටද ඉගිලෙන්නේ? We can say negative. It doesn't fly well. ඌ හිමිහිට නෙවෙයි ඉගිලෙන්නේ. Doesn't it fly well? ඌ හිමින් නෙවෙයිද ඉගිලෙන්නේ. හරි. හරි මේ දෙක ලිව්වා නම් මේ දැන් present tense සහ translation ටිකක් කරන්න ඕන. අපි plural ඒ කියන්නේ පළවෙනි කොටසෙදිත් මේ translation ටිකක් කරාද නැද්ද? කර්තෘ බහුවචන අවස්ථාවේදී do අරගත් අවස්ථාවේ translation ටිකක් කරාද නැද්ද? කියන්නේ කොහොමද? කරා සර්. කරානේ? හරි. එහෙනම් දැන් අපි මෙතනදී translation ටිකක් කරන්න ඕනේ. හරි. දැන් 15ක්වත් අපි ලියන්න ඕන. හරි ලියන්න ගමු එහෙනම් translation ටිකක්. Translations. හරි. අපි irregular verbs වලින් ගමු. ඔයාලගේ ඔයාලට මම දාලා තියෙනවා irregular verbs ටික. අවශ්‍ය කෙනෙකුට ලියා ගන්න. තේරුමත් එක්කම. හරි මම දෙවෙනි වීඩියෝ වචන ගන්න. හරි දෙවෙනි වීඩියෝ වචන ගන්නෙ. ලියන්න. ඔහු මුදල් දෙන්නේ නැහැ. First sentence. ඔහු මුදල් දෙන්නේ නැහැ. රෝලක් ඇරෑර ලියාන යන්න ඉංග්‍රීසි වලින් ලියන රෝලක් තියන්න. Second sentence. ඇය ගෙදර යනවද? ඇය ගෙදර යනවද? තාත්තා එළවලු වගා කරන්නේ නැද්ද? තාත්තා එළවලු වගා කරන්නේ නැද්ද? ඔහුට ඇහෙන්නේ නැහැ ඔයාව. ඔහුට ඇහෙන්නේ නැහැ ඔයාව. අමල් පොත් හංගනවද? අමල් පොත් හංගනවද? සර් Yes. සිග්නල් ප්‍රොබ්ලම් එකක් නිසා හුන්නේ ආපහු කියන්න පුළුවන්ද? කොහොමද?
කොයි වාක්‍යද? දෙවැනි එක සර්. පුතේ කවුරු හරි කියන්නකෝ. මට මතක නැහැ. ඇය ගෙදර යනවාද? ඇයි ගෙදර යනවාද? third one. සර් පළවෙනි එකක් කියන්නකෝ. පළවෙනි එකක් කියන්න දුවකෝ. ඔහු මුදල් දෙන්නේ ඔහු මුදල් දෙන්නේ නැහැ. පළවෙනි එක ඔහු මුදල් දෙන්නේ නැහැ. හරිද? තුන්වෙනි එක ලිව්වද? හරිද? හරිද ඉක්මනට කියන්න මට. දැන් අහපු කෙනා නැද්ද ලියුණාද? හරිද යාට ප්‍රශ්නේ? හරි. මොකද මම අන්තිමට කිව්වේ? පොත් හංගනවද? අමල් පොත් හංගනවද නේ? අමල් පොත් හංගනවද? ඊළඟ එක අම්මා මට ගහන්නේ නැහැ. අම්මා මට ගහන්නේ නැහැ. මේ ඇහුන්නේ නැත්තම් ඔය වෙලාවෙම අහන්න. මට ආයේ මතක නැහැ මොකද මං ලියලා නෙවෙයි කියන්නේ. වචනයක් හිතලා බලලා වචනකින් වාක්‍යයක් හිතලා කියනවා කැමති එකක්. ඒ වෙලාවට හිතන එක. පස්සේ මන් දන්නේ නැහැ. මම නම්බර්ස් මතකත් නැහැ. ඔයා තමයි ලියාගන්නේ. මම ලියාගන්නේ අම්මා මට ගහන්නේ නැහැ. දැන් ඒක ඉවර වෙලා ඊළඟ එක මම කියන්නේ. ඇහුන්නේ නැත්තම් ඔය වෙලාවෙම අහන්න. හරි. අම්මා මට ගහන්නේ නැහැ. Next one. ගුරුවරයා එක දන්නවද? ගුරුවරයා එක දන්නවද? ගුරුවරයා එක දන්නවද? ඌ මට රිදවන්නේ නැහැ. ඊළඟ වාක්‍යය ඌ මට රිදවන්නේ නැහැ. ඌ මට රිදවන්නේ නැහැ. ඔහු ඔයාලට මඟ පෙන්වන්නේ නැද්ද? ඔහු ඔයාලට මඟ පෙන්වන්නේ නැද්ද? ඔහු ඔයාලට මඟ පෙන්වන්නේ නැද්ද? ට්‍රාන්ස්ලේෂන් වැඩේ කරන්නේ අපිට ඉංග්‍රීසි වලින් ලියන්න වෙන්නේ පේපර්ස් වල. මේ ලියන පන්තිය ලියන්න පුරුදු වෙන්න ඕන, කතා කරනකොට කතා කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට වාක්‍ය රටාව වෙනස් වෙන්නේ නැහැ. විදිය විතරයි වෙනස් වෙන පේපර්ස් වල ලියන්න නම් ලියන එක පුරුදු වෙන්න ඕන. ඉතින් අපි ට්‍රාන්ස්ලේෂන් ටිකක් කරන්නේ අපිට හිතෙන්නේ සිංහලෙන්. ඒක අපි ඉංග්‍රීසි වල නෙමෙයි ඉපදුනේ. එහෙම නම් අපිට ඉංග්‍රීසි වලින් හිතෙනවා. එහෙම හිතෙන්නේ අපිට හිතන්න පුරුදු කරා 1950කට කලින් එක වසරේ ඉඳන් ඉංග්‍රීසි අධ්‍යාපන රටාව තිබුණා. සමහර ඉන්නවා මේ වයස්ක සීරාච්චිලා හොඳට ඉංග්‍රීසි වලින් කතා කරන. ඒ 50කට කලින් ඉගෙන ගන්න. ආයේ. ඒතකොට රාජ්‍ය පාසල් වල ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමයක් තමයි තිබුණා කියන්නේ. හරි. එතකොට ඒක ඔන්න අපව කතා කරලා තියෙනවා දැන්. නැවතත් එක වසරේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කරන්න ඕන කියලා කියන ඉතින් ලංකාවේ හුඟක් ඒවාම ආරම්භ කරනවා. ආරම්භ කරන්න යන්නේ, ආරම්භ කරන්න ඕන. ඒක හරි වැදගත් කියලා කාලෙක ඉඳන් කතා වෙනවා. එහෙම ආයෙත් කතා වෙලා තියෙනවා. මේ සැරේවත් කරයිද දන්නේ කරනවා නම් හොඳයි. බලන්න ඉන්න. හරි. ජය කතා වෙලා තියෙනවා. ආයෙක වශයෙන් දැන් ඉංග්‍රීසි වලින් උගන්වන්න ඕනේ කියලා කතා වෙලා තියෙනවා. මේ මෑතක. ඒ නිසා
අපි මොනවා වුණත් අපිට හිතෙන්නේ සිංහලෙන් අපි හිතන සිංහල එක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන තමයි ඔය ඉංග්‍රීසි වල පේපර් ලියන්නේ. දැන් කතාවක් කරන්න කිව්වා අපි හිතන එක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන තමයි ඔය හිමීට කියන්නේ. ඒ කියන්නේ හිතෙන්නේම සිංහලෙන් ඇයි? මව් භාෂාව සිංහලනේ. එතකොට ඔයාගේ සිතුවිලි ජෙනරේට් වෙන්නේ පරිමේ නිර්මාණය වෙන්නේ ජනනය වෙන්නේ සිංහලෙන්. එතකොට ඒ සිංහල සිතුවිල්ල තමයි ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන එළියට දාන්නේ. ඒකට අපි ළඟ හොඳ ට්‍රාන්ස්ලේට් එකක් තියෙන්න ඕන සිංහල ඉංග්‍රීසි කරන්න. දැන් මම ලියන්න පේපර් එකේ ප්‍රශ්නයකට ලියන්න යනකොටත් මට මොකක්ද වෙන්න ඕන? අදාළ වචන ටික සිංහලෙන් ගොඩ නැගෙනවා වාක්‍ය ටික. මම ඒක ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගෙන ලියන්න. එහෙනම් ඒකට අපි ප්‍රැක්ටිස් වෙලා ඉන්න. ඒකේ පුහුණුවක් තමයි මේ වෙන්නේ සිංහල වාක්‍ය දෙන්නේ ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න ලියන එක හදාගන්න. හරි? ඒ නිසා මේක අනිවාර්යෙන් කරන්න ඕන. මේ වාක්‍ය රටා 20ක් රටේසස් වල අපි 20ම කරනවා. ඒ 20ම හරහා ට්‍රාන්ස්ලේෂන් කරලා ලියන්න පුරුදු වෙනවා. මේ ප්‍රධාන පාඩම මේක ලියන. හරි? sorry next one ඊළඟ එක ඔහු අපිට මඟ පෙන්වන්නේ නැහැ. 20ක් වුණාම මට කියන්න. ඔහු අපිට මඟ පෙන්වන්නේ නැහැ. right ගුරුවරයා අපිට ඉඩ දෙන්නේ එහි යන්න. ගුරුවරයා අපිට ඉඩ දෙන්නේ නැහැ එහි යන්න. අමල් පහන දල්වනවද? අමල් පහන දල්වනවද? right අමල් පහන දල්වනවද? ඇය මේක හදන්නේ නැද්ද? අමල් පහන දල්වනවද? ඊළඟට ඇය මේක හදන්නේ නැද්ද? ඔහු මාව හමු වෙන්නේ නැහැ. next sentence ඔහු මාව හමු වෙන්නේ නැහැ. ඔහු මාව හමු වෙන්නේ නැහැ. ඔහු මාව හමු වෙන්නේ නැහැ. next sentence තාත්තා බිල ගෙවනවද? තාත්තා බිල ගෙවනවද? තාත්තා බිල ගෙවනවද? චාමර පොත් කියවන්නේ නැහැ. තාත්තා බිල ගෙවනවද? චාමර පොත් කියවන්නේ නැහැ. චාමර පොත් කියවන්නේ නැහැ. Now how many sentences? 16 sir. 16. චාමර පොත් කියවන්නේ නැහැ. Next one. ඔහු බයිසිකල් පදින්නේ නැද්ද? ඔහු බයිසිකල් පදින්නේ නැද්ද? ඔහු බයිසිකල් පදින්නේ නැද්ද?
ඊළඟ බණ්ඩාර සීනුව නාද කරනවාද? බණ්ඩාර සීනුව නාද කරනවාද? සර් ඊට කලින් චුට්ටක් කියන්න පුළුවන්. පළවෙනි එක කියන්නකො කවුරු හරි? ඊට කලින් එක බයිසිකල් පදිනවාද පදින්නක්ද? ඔහු බයිසිකල් පදින්නේ නැද්ද? ඒකද? Thank you sir. ඔහු බයිසිකල් පදින්නේ නැද්ද? ඒ කලින් වාක්‍යෙ මේ කෙනෙක් අහනවා ඒකයි ඈ. අර දැන් අන්තිමට මම මොකද්ද කිව්වේ? දුවන කතාවක් කිව්වද මොකක්ද? බණ්ඩාර සීනුව නාද කරනවාද? බණ්ඩාර සීනුව නාද කරනවාද නේ? බණ්ඩාර සීනුව නාද කරනවාද? right. ඌ දුවන්නේ නැහැ. ඊළඟ ඌ දුවන්නේ නැහැ. ඌ දුවන්නේ නැහැ. හරි? කීයද දැන්? How many? 19 sir. 19. Last one ලියා ගන්න. ඇයි මේක ඒක දකින්නේ නැහැ? ඇයි ඒක දකින්නේ නැහැ? ඇයි ඒක දකින්නේ නැහැ? ඇයි ඒක දකින්නේ නැහැ? හරි. දැන් ලියන්නේ කොහොමද? ලියන විදිය කියලා දෙනවා. ඊටද ලියන්නේ. හරි අපි වාක්‍ය දෙකක් විතර ලියන ඉතින් මම වාක්‍ය කියලා දෙනවා. එකක්වත් වරදින්න නැතුව උඩ ලියන්න ඉන්න පුළුවන්. කරන්න ඕන මොකද්ද? ඔය දීලා තියෙන ෆෝම් එකේ ඒ වාක්‍යයේ පොසිටිව් ෆෝම් එක අපි මුලින්ම ලියා ගන්නවා කොලයක් අරගෙන. මොකක් හරි කොලයක් අරගෙන යථාර්ථ වාක්‍ය කොලයක ලියලා ඒකට අනුව වාක්‍ය ගොඩනගාගෙන ඒකට ફોකස් දාන්න. ફોකස් දාපුවාම ඒකේ ඔය ආන්සර්ස් හතරෙන් එකක් තමයි මම ඔය දීලා තියෙන්නේ. කියන්නකෝ දැන් පළවෙනි වාක්‍ය මොකක්ද කියලා මම ලියන්නේ කියලා දෙන්න. එකක්වත් වරදින නැතුව ලියන්නේ. What is first one? මුදල් දෙන්නේ නැහැ. ඇයි නෑ? ඔහු මුදල් දෙන්නේ නෑ. ඔහු මුදල් දෙන්නේ නැහැ. දැන් කොලයක් අරන් ඔයා ලියන්න ඕන. ඕකේ යථාර්ථ වාක්‍ය. පොසිටිව් සිංහල වාක්‍ය ලියන්න ඕන. ඔහු මුදල් දෙන්නේ නැහැ කී යථාර්ථ සිංහල තේරෙනවද ඔයාලට? මොකක්ද ඒ වාක්‍යය? ඔහු මුදල් දෙනවා. අන්න හරි. ඕක තේරෙන්න ඕන. යථාර්ථ වාක්‍ය මොකද්ද? ඔහු මුදල් දෙනවා කියලා ලියා ගන්නවා කොලයක් අරගෙන. මේකට අනුව ඉංග්‍රීසි කර ගන්නවා ඒ වාක්‍ය. දැන් ඔහු කියන්නේ කවුද සබ්ජෙක්ට් එක? ඔහු අපි කතා කරන්න ඕනේ මේක දැන්. කියන්නේ he ඔහු කියන්නේ he.
ඕනේ මේ කටවල් නැහැ නේ කට්ටියගේ. ඇකිලිච්ච කට්ටියක් ඉන්නේ බලපුවාම. 1යි 2යි කතා කරන්නේ. මොකද මේ? ලෙඩු වගේ. ඉගෙන ගන්නකොට හොම් බෑ. දැන් මේ නව යවුණ වියේ ඉන්නේ. නිකන් වයවෘද වගේ. කියන්නකෝ හරියට. ඔහු කියන්නේ හි. දෙනවට මොකද්ද? දෙනවට. give ඔය ඉන්නේ නිකන් තරුණ කටහඬක් වගේ වුණා මට. right. give. දැන් he give කියන්න පුළුවන්ද? බෑ. බෑ. subject එක singular නිසා verb එක singular කරන්න අගට s එකක් දාගන්න ඕනේ කියලා මතක් වෙන්න ඕනේ. මේ මතක් වෙන්නේ නැත්තම් නැගිටලා ඉඳ ගන්න ඕනේ. හරි? he gives. එතකොට පෑදෙනවා. he gives. දැන් මුදල් කියන්නේ මොකක්ද ඉන්නේ? money. money. ඉතින් මත වෙලා වයි කට්ටිය. he gives money. ඔහු මුදල් දෙනවා. දැන් දෙනවා. දැන් මේකට focus දාන්න අපි දානවා මව ගාලා තියෙන්නේ. කොහොමද focus දාන්නේ? දාව focus කවුද ගන්න එළියට? use මේ use කියන verb එක කවුද ඊට ගන්න action හදාගන්න? මොකද්ද ගන්න එළියට? action form එක හදාගන්න. does give. does ගන්නවා එළියට. does ගත්තාම මොකද වෙන්නේ? gives එක අටපාඩම් වෙනවා මේවා කියපුවා. මොකද වෙන්නේ? give single තුල වෙනවා. ඔව් give වෙනවා. does he give money? ඔහු මුදල් දෙනවද? negative form. does not doesn't he doesn't give money. ඔහු මුදල් දෙන්නේ නැහැ. negative action එක doesn't he give money. හරිනේ. එහෙමනම් දැන් ඔයාලට මම ලියන්න දීලා තියෙන්නේ මොකක්ද වාක්‍ය කියන්නේ දැන් කියන්න. මොකක්ද ලියන්න දෙන වාක්‍යය? ඔහු මුදල් දෙන්නේ නැහැ. ඔහු මුදල් දෙන්නේ නැහැ. දැන් මේ තුنين කෝකද ගැලපෙන්නේ? ඔහු මුදල් දෙන්නේ නැහැ කියන මේ වාක්‍ය හතරෙන් ඔහු මුදල් දෙන්නේ නැහැ කියන්නේ කෝකෙන්ද කියවේ? He doesn't give money. Very good. He doesn't give money. වෙන්න ආන්සර්. දැන් ඔක කොලේක ලියලා ඔහොමයි ආන්සර් එක හොයාගන්නේ. පැහැදිලිද වැඩේ? පැහැදිලිද? ඔව් නෑ. නැද්ද? තේරුම් නැද්ද? ඔන්න ක්‍රමයේ ලියන ක්‍රමය. දැන් ඒක තේරුන්නේ නැහැ වගේ සද්ද නැතුව ඉන්නේ. හරි. හරි ඊළඟ වාක්‍යයක් කියන්නේ ඊළඟ බලන්න. ඊළඟ වාක්‍යයක් කියන්නේ. ඇය ගෙදර යනවාද? ඇය ගෙදර යනවාද? ඇය ගෙදර යනවාද? හරි. දැන් සිංහලෙන් යථාර්ථ සිංහල වාක්‍ය කියන්නේ ඔක. ඇය ගෙදර යනවාද? යථාර්ථ සිංහල වාක්‍ය. හරි සිංහලවත් පුළුවන් වෙන්නේ නැහැ. ඇය ගෙදර යනවාද? යථාර්ථ සිංහල වාක්‍ය කියන්නේ. ඇය ගෙදර යනවා. ඇය ගෙදර යනවා. ගෙදර යනවා. right. දැන් මේක අපි ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න. ඇය කියන්නේ කවුද? she. ගෙදර කියලා සිංහලයේ කියුණාට සිංහලයේ සබ්ජෙක්ට් එක ඇවිල්ලා දෙකට කර්මය වැදගත් වුණාට ඉංග්‍රීසියේ දෙකට වැදගත් වෙන්නේ ක්‍රියාව. එහෙනම් කවුද ක්‍රියාව? යනවා. ඇය යනවා ගෙදර කියලා ඉංග්‍රීසියේ අපි ලියන්නේ සිංහලයේ ඇය ගෙදර යනවා කියනවා. ඇය යනවා ගෙදර කියලායි ඉංග්‍රීසියේ ලියවෙන්නේ. එහෙනම් යනවා කියන්නේ ක්‍රියාව go. හැබැයි මෙයා ඒක වචන නිසා go තියන්න බෑ කියලා මතක් වෙන්න ඕන. ඒ නිසා මතක් වෙලා මොකද දාගන්න ඕන අගට? es es දාන්න ඕන. මේකට s දාලා පිළිමහන්න බෑ. ඕලින් අවසන් වුණොත් es දාන්න කිව්වා. ඒක මතක් වෙන්න ඕන. goes home ගෙදර. he goes home. දැන් මේකට focus දාමු. yes එකේ දාගෙන ආවනේ. හරි. goes වලින් කවුද ඊට ගන්න ප්‍රශ්නේ හදාගන්න? කියමුලා. කියන්න. does she does ගන්න.
does ගත්තාම මොකද වෙන්නේ? does she goes the goද? go go වෙනවා. ඉතින් අපේ ප්‍රශ්න වලට එහෙම අහනවා මෙතන ස්පේස් එකක් තියලා ඔහොම දාලා මෙහෙම අහනවා. මේ කෝකද මේක හරියන්නේ යන්න ලයින් කරන්නේ. හරි? ඔයදින් මේ ග්‍රෑමර් තමයි චෙක් කරන්නේ අපි දන්නවද කියලා බලන්න. දැන් go වෙනවා මේ. does she go home? ඇය ගෙදර යනවාද? ඇය ගෙදර යන්නේ නැහැ. she doesn't go home. ඇය ගෙදර යන්නේ නැද්ද? doesn't she go home? ජීවිත කාලෙම percentage කොහොම තමයි වෙනස් වෙන්නේ. හරි වටිනවා මේ පළවෙනි ටෙස්ට් එකයි දෙවෙනි ටෙස්ට් එකයි විතර භාවිත කරන්න. මෙන්න මෙහෙමයි ලියන්න වෙන්නේ. දැන් මොන ෆෝකස් දැම්මා. දැන් ඔය හතරෙන් කෝකද කියලා තෝරගන්න ඔය අට මොලයක් තියෙන්න ඕනේ. දැන් මොකක්ද මම ලියන්න දීලා තියෙන්නේ? ඇය ගෙදර යනවාද යනවා. මේ හතරෙන් කෝකද ආන්සර්? What is the answer? does Does she she go home Oh, does she go home? Very good. ඔන්න ආන්සර් එක ලියුවා. අනිත් වැඩක් නැහැ. ඔබ දැන් 10ක විතර කරද්දී ඔබ ලියලා කරද්දී පොසිටිව් ෆෝම් එක හදාගෙන එක ඇක්ෂන් එක හදනකොටම තේරෙනවා ආන්සර් එක මොකක්ද. එතෙන්ට එන්න ඕන. ඊට පස්සේ ටික දවසක් යනකොට ඔටෝමැටිකලිම සිංහල වාක්‍ය හිතනකොටම ඉංග්‍රීසි වාක්‍ය ඒ වෙලෙම එන්න පටන් ගන්න ඕන. හරි. එතකොට නම් ඔන්න ඉංග්‍රීසි හොඳට තේරෙනවා. දැන් මේක ස්ලෝ එන්න ඕන ටික ටික. එමිණි. හරි. දැන් වාක්‍ය වල දෙකක් කියලා දුන්නා. අවසාන එක කියලා දෙන්න. අවසාන එක. හරි. කතා කරන්න ඕනේ. නැත්නම් නිකන් පිස්සන් කොටුවා. මම ප්‍රශ්න අහලා මම උත්තර දෙනවා. මට පිස්සු කියලා හිතයි වටේ ගන්න. හරි. Number 3 කියන්නේ. What is number 3? තාත්තා එළවලු වගා කරන්නේ නැද්ද? නැද්ද? තාත්තා එළවලු වගා කරන්නේ නැද්ද? දැන් පොසිටිව් සිංහල කියමු. තාත්තා කියන්නේ එළවලු තාත්තා සිංහල වාක්‍යයක්. තාත්තා එළවලු වගා කරනවා වගා කරනවා. දැන් අපි මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න. දැන් කොහොමද කියන්නේ තාත්තා කියන්නේ? father. වගා කරනවට cultivate ගන්නත් පුළුවන්, grow ගන්නත් පුළුවන් නේ. father singular සහ grow කියලා කියන්න බෑ. අකට s එකක් දාන්න. හොඳට මේවට තේරෙන්න ඕන. father grows මොනවද? vegetables. Right. දැන් දාමු මේකට focus. කවුද ගන්න එළියට? ක්‍රියාවෙන් කවුද එළියට ගන්න කියලා දීලා තියෙන්නේ. Does father grows වෙන්නේ නැහැ. මෙයාගෙන් එළියට does කියන නිසා grow වෙනවා. Does father grow vegetables? තාත්තා එළවලු වගා කරනවද? නෙගටිව් අපි කියනවා තාත්තා එළවලු වගා කරන්නේ නැහැ. Father doesn't grow vegetables. කරන්නේ නැද්ද? Doesn't father grow vegetables? දැන් ආන්සර් එක හොයලා කියන්න බලන්න. මොකක්ද ඔයාලා ලියන්න කියලා තියෙන්නේ? තාත්තා එළවලු වගා කරන්නේ නැද්ද? කෝ නැද්ද කියලා කෝකෙන්ද කියන්නේ? මාකරට 4. doesn't father grow vegetables Doesn't father grow vegetables? That is the answer. Very good. vegetable මේක තමයි ආන්සර් එක. දැන් තේරුණාද ඔය ඉතුරු 17 ට්‍රාන්ස්ලේට් කරගෙන ඉන්න? තේරුණාද? ඔව් සර් ඔව්. හොඳයි. දැන් අනිත් අයටත් තේරලා ඇතිනේ.
අර සමහර ඉන්නවනේ වැදගත්ම විදියට ඉන්න අය කතා කරන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. ඒ අයට තේරෙන්නේ නැති කියලා හිතනවා ඈ. ඉගෙන ගන්නකොට කතා කරලා ඉගෙන ගන්න. දැන් මේම ෆිසිකල් වගේ අපි Zoom වලින් කරනකොට කතා කරන්න පුළුවන් ඔයා. කතා කරලා අහලා සාකච්ඡා කරලා ඉගෙන ගන්න. එතකොට මතක හිටිනවා. උත්තර දෙන්න වැරදුනාට කමක් නැහැ. හරි? yes කියලා. වරදින්න ඕනේ හරියට. හරි? ශිෂ්‍යයා කියන්නේ learner කියන්නේ learner ඉගෙන ගන්න. ඒක වරදින්න. ඉගෙන ගන්න. ගන්නකොටත් වරදිනවා වෙලාවට. වෙන කල්පනාවක වෙන මොනවා හරි ලියලා තියෙනවා. හරි ඉතින් ගුරුවරුන්ටත් වරදිනවා. නිසා මේ ඔක්කොම ඉතින් ගොඩක් වෙලාවට ශිෂ්‍යයා ඉගෙන ගන්න කෙනා learner නිරවද ප්‍රශ්න අහන්න ඕන තේරුම් නැත්නම් ආයෙ අහන්න ඕන. නේ? එහෙම කරලා අහන්න ඕන. ඒ ඉන්නේ පාරේ එක. හරි. ඒ ටෙස්ට් එකේ වැඩ එතකොට simple present test වල ඉවරයි. අපිට තව ඔව් 4:30 අර පටන් ගමු ස්කෝර් ටෙස්ට් එකේ වැඩේ. විනාඩි 10ක් තියෙනවා. අපි ඒ 10 simple past tense වලට අදාළ මූලික අවබෝධය ගමු. හරි? ලියන්න simple past tense කියලා. Number 2. Simple past tense. Simple past tense කියලා ලියන්න. present එකේ වැඩ ඔච්චරයි. තව ප්‍රැක්ටිස් කරගන්නයි තියෙන්නේ වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරගන්න. ඒවට වෙනම අභ්‍යාස අපි නිතර නිතර කරනවා ඈ. මම දෙන ටියුට් කරලා ඒවා එකතු කරන්න. Simple past tense. Number 2. Sorry. හැම ටෙන්ස් එකක් භාවිතා කරන නිශ්චිත කාලයක් තියෙනවානේ. අපි දැන් present tense එක භාවිතා කරන්නේ සාමාන්‍ය වර්තමානයේ සිදු වෙන සහ සිදු කරන ක්‍රියා පිළිබඳ වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට simple past tense එක භාවිතා කරන්නේ නම් අතීතයේ සිදු වුණ සහ සිදු කළ ක්‍රියා පිළිබඳ වාක්‍ය නිර්මාණය කරන්න. මොන වගේ වාක්‍යද? අතීතයේ කරපු දේවලුයි සිද්ධ වෙච්ච දේවල්. එහෙනම් යටින් ලියා ගන්න 9 යටි මේ 9 යටි ලියා ගන්න මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් අතීතයේ සිදු වුණ හා සිදු කළ ක්‍රියා පිළිබඳ සාමාන්‍යයෙන් අතීතයේ සිදු වුණ හා සිදු කළ ක්‍රියා පිළිබඳ මින් වාක්‍ය නිර්මාණය කරයි. සාමාන්‍යයෙන් අතීතයේ සිදු වුණ හා සිදු කළ ක්‍රියා පිළිබඳ මින් වාක්‍ය නිර්මාණය කරයි. හරි අපි දැන් ඒකේ ස්ට්‍රක්චර් එක බලමු. වාක්‍යයේ මුලින්ම subject ඊළඟට verb එක හැබැයි verb එක ලියන්න ඕන past tense verb එක අතීත ක්‍රියාව වෙන්න ඕන ඊළඟට object එකක් ඊළඟට rest එකක් ඔය විදිහට තමයි simple past tense වල structure එක ලියා ගන්න ඕන. හරි ලියන්නේ නේද?
හරිද ස්ට්‍රක්චර් එක ලියාගත්තද? subject verb එක past tense object rest ක්‍රියාපදය අතීතයේ තියනවා. හරි. එතකොට දැන් මුලින්ම අපි වාක්‍ය නිර්මාණය කරමු irregular verbs සමග වාක්‍ය නිර්මාණය කරලා බලමු. හරි. එහෙනම් ලියන්න මුලින්ම making sentences with irregular verbs. irregular verbs සමග වාක්‍ය නිර්මාණය කිරීම. making sentences with irregular verbs. irregular verbs සමග වාක්‍ය නිර්මාණය කිරීම සිංහලෙන් ලියාගත්තම කමක් නැහැ. නැත්නම් making sentences with irregular verbs. මුලින්ම අපි irregular verbs එක්ක වාක්‍ය නිර්මාණය කරන්න යනවා. right. මම වාට irregular verbs ටික එවලා තියෙනවා. ඒක ලියා ගන්න. පිටු තුනක් එවලා තියෙනවා. මම regular list එකකුත් දාන්නම්. regular list එක මේ සතියේ දාන්න ලියා ගන්න නැති අය. හරි? නැති අය ලියා ගන්න. grammar book එකේ අන්තිමට හරි අන්තිමට වගේ ලියා ගන්න. දැන් මේ වෙදී නැති අය irregular list එක ලියා ගත්තද පොතේ? ලියා ගත්තද? group එකට දාලා තියෙනවා. නුගවෙල කවුරු ඉන්නවද මෙතන? නුගවෙල ළමයි ඉන්නවද කවුරු? නුගවෙල. නැද්ද? right, making sentences with irregular verbs. දැන් group එක open කරලා group එකේ හරි කමක් නැහැ irregular list එක දැන් බලා ගන්න පුළුවන්. ලියාගෙන නැත්නම් එහෙම අනිවාර්යෙන් ලියා ගන්න. මම ඒ ටික දාලා තියෙන්නේ නොවැම්බර් 14. හරි. ඔන්න ඔය irregular list එක දැන් හැමෝම පෙරලා ගන්නකො ලියාන තියන අය පොත පෙරලා ගන්න. 9 වසරේ ටියුට් එක හම්බුණා ඉන්නවනම් ටියුට් එක පෙරලා ගන්න. 10ට අලුතෙන් ඇවිල්ලා ටියුට් එක නැතුව group එකට ෆොටෝ එක දාලා තියෙනම් ෆොටෝ එක හරි ඕපන් කරගන්න. නැත්නම් පොතේ ලියා ගත්තා නම් ලියා ගන්නයි මේක ඕන කොහොමද? ඒක බලා ගන්න. ඒකේ මැද තීරුව බලන්න. right. infinitive කියලා තියෙනවා past tense කියලා තියෙනවා past participle කියලා තියෙනවා. මැද තීරුව මතක නම් simple past tense කියන්නේ බොහොම ලේසි දෙයක්. දැන් මම අහන ක්‍රියාපදවල past tense මතක නම් tenses ලේසි simple past tense. හරි මට දැන් කියන්න එකක් කියනවා come past tense කියන්නේ come came do did එක ගොඩේ ඇහෙන්න කමක් නැහැ කියන්නේ teach torch oh මේ torch එහෙම නෙවෙයි පත්තු කරන torch එහෙම නෙවෙයි taught teach taught catch caught coach එහෙම නෙවෙයි coach කියන්නේ පුහුණු කරුනේ caught කියන බලන්න caught catch caught catch caught sing sang drink drank drank grow grew learn learned sit sat stand
stand හිට ගන්නවා. stand දන්නේ stood understand Understood. Understood. understood right. Sorry. Next one. Bring. Blank. No. Brought. Buy මිලදී ගන්නවා. Buy. Bought. Keep. Kept. Sweep. Swept. Keep. Sweep. Swept. Right. Write. ලියනවා. Write. Wrote. Read. කියවනවා. past tense. wrote. මේ write මේ read එකේ Read. Ride. bicycle පදිනවා. Ride. past tense කියන්නේ. Rod. Ring නාද කරනවා. Ring. Rang. Steal වරකම් කරනවා. Steal. What is past tense? Steal. Stall. Very good. Steal. Stall. ඊළඟ කියන්නේ break කඩනවා. Break. Broke. Meet හමු වෙනවා. past tense කියන්නේ. Met. Grind නඹරනවා. past tense කියන්නේ. Grind. Ground. දැන් පුළුවන් අය ඇති කියන්න නැති අය තියෙනවනේ. දැන් ඔයාට දැන් මම අහද්දි කියන්න මතකෙට එන්නේ නැත්නම් ලියන්නත් ඔහොම තමයි. ඒ නිසා වහාම ඉරිගියුලර් මතක නැත්නම් අර ගණිතය කරන චක්‍රය වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉරිගියුලර් verbs ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. ඔය ටික මේ එන සතිය දෙක ඇතුළතවත් කියවලා පාඩම් කරගන්න. උදේ සැරයක් කියවන්න, හවස සැරයක් කියවන්න. උදේ සැරයක් කියවන්න, හවස සැරයක් කියවන්න. දවසට දෙවරක්වත් කියවන්න. practice වෙන්න. ඒව practice කරගන්නේ නැත්නම් හැමදාම ඉංග්‍රීසි ලෙඩේ තියෙනවා. අසනීප තත්ත්වය හොඳ වෙන්නේ නැහැ. හරිනේ? ඉරිගියුලර් හොඳට වැඩ කරන්න ඕන. දැන් passive කරන්න, perfect tenses කරන්නේ ඕකේ තුන්වෙනි තීරුව මතක තියෙන්න ඕන. තේරුණාද? එසක් කල් වේලා තෝ දීලා තියෙන්නේ මම regular list එකකුත් දැන් දානවා. ඔය නැති අයට ලියා ගන්න regular list එකේ ෆොටෝ ටිකක් ඒ ටිකක් ලියා ගන්න. අනිවාර්යෙන් තීරු තුනට ගහලා regular list එක ලියන්න ඕන ලබන සතියේ. හරි? difficult words කියන පොතේ හරි ගම පොතේ අන්තිමට හරි ලියා ගන්න ඕනේ. මම ෆොටෝස් ටිකක් දානම් නැති අය ටියුට් එක නැති අය ලියා ගන්න. හරි? ඒකේ පළවෙනි තීරුව විතරයි ඔයාලට ලියන්න තියෙන්නේ. දෙවෙනි තීරුව තුන්වෙනි තීරුව ලියන විදිහ මම කියලා දෙනවා. ලබන සතියේ. අත් දාන වචන ටික අනිවාර්යෙන් තියා ගන්න ඕනේ. හරි. එහෙනම් irregular මතක නැති අය අනිවාර්යෙන් කියව ගන්න. past tense හරි ලේසි. irregular verbs හරහා වාක්‍ය නිර්මාණය කරන්න ලේසි. verb එක මතක ගන්න. හරි. එහෙනම් දැන් අපි examples ටිකක් ලියනවා. හරි. මම ඔයාව දැක්කා. මම කියන්නේ I see එකේ past tense. So SAW I saw you මම ඔයාව දැක්කා. බලන්න කොච්චර ලේසිද කියලා. අපි ඊයේ හමු වුණා. අපි කියන්නේ we. හමු වුණා meet එකේ past tense එක met ඊයේ yesterday. කොච්චර ලේසිද? we met yesterday. හරි? තාත්තා මට සල්ලි දුන්නා. give එකේ past tense. What is? Gave. Father gave me money. මට තාත්තා සල්ලි දුන්නා. හරි? ඔහු පන්දුව ඇල්ලුවා. catch එකේ past tense එක caught. He caught the ball. හරි? ඇය ලස්සනට ගීත නැත්නම් ඇය හොඳින් ගීත ගැයුවා. sing එකේ past tense එක sang. She sang songs with. She sang songs with. ඇය හොඳින් ගීත ගැයුවා. ඉතින් irregular list එක දිහා බලලා තව වාක්‍ය 20ක් අලුතෙන් ලියන්න බැයිද? 20ක්. වැඩි ඕනේ 20ක් අඩුම ලියන්න.
හොඳයි ඉස්සෙල්ලා මේ ටික ලියන්න පුළුවන්. ඉරිගුල කොච්චර තියෙනවද? ඉස්සක් මොන පොඩි ප්‍රමාණයක්. මේ පහ ලියන්න දැන් මේ පහ ලියන්න ගියාමට විනාඩි 2යි. හරි? විනාඩි 2යි. එහෙනම් විනාඩි නේද? 8යි යන්නේ නේද? සායකට අඩු වෙලාවක් යන්නේ විනාඩි 10කට අඩු වෙලාවක්. ඔය ටික මුලින්ම ලියා ගන්න. හරිද? Finish? Yes, finish. Right. Single term Australia का इक्वल I saw you මම ඔයාව දැක්කා. මම ඔයාව දැක්කා. We met yesterday. අපි ඊයේ හමු වුණා. අපි ඊයේ හමු වුණා. Father gave me money. තාත්තා මට සල්ලි දුන්නා. තාත්තා මට සල්ලි දුන්නා. He caught the ball. ඔහු පන්දුව ඇල්ලුවා. She sang songs. ඇය ගීත ගායනා කෙරුවා හොඳින්. ඇය හොඳින් ගීත ගායනා කෙරුවා. Right. එහෙනම් ලබන සතියේ අලුත් වාක්‍ය 20ක් ලියාගෙන ඉන්න. ප්‍රැක්ටිස් වෙන්න රෙගියුලර් ලිස්ට් එකක් දානවා ගෲප් එකට රෙගියුලර් වර්ක්ස් තමයි ළඟ නැති අය ඒ ටික ලියාගෙන එන්න ඕන තීරු තුනට ගහලා පස්සේ ඉන්ෆිනිටිව් එක පාස් වෙස් එක පාස් පාස් වල රෙගියුලර් ලිස්ට් එකේ වගේ තීරු තුනට හදාගෙන එන්න ඕන. හරි. දැන් ගන්න ස්කූල් ටෙක්ස්ට් බුක් එක ගමු අපි. හරිනේ අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකට යන්න එහෙනම් වෙන මේ ඇක්ටිවිටි එක දෙන්න තියෙන්න බලන්න. Right. Page number 5. Page number 5. Okay. Activity number 2 තියෙන්නේ. එතනදී කරගෙන ඉන්නවනේ. Oh, sir. Oh. Activity 2. Teacher ඒකට ආන්සර් එකක් ලියලා තියෙනවා. මොකක්ද ඒ ආන්සර් එක? This boy has a round face and black hair. අපි ගිය සතියේ කතා කරා මෙන්න මේ study the following adjectives that are used to describe the appearance of people. පහත adjectives බලන්න මිනිස්සුන්ව විස්තර කරන්න මිනිස්සුන්ගේ පෙනුම විස්තර කරන්න භාවිතා කරන ඒවා. age එක ගැන අපි කිව්වා young, middle age, old, in his early, mid
ප්ලේට් නේද ඒ වගේ. ෆේස් එක මුහුණ ගැන කතා කරා මුහුණ පොඩි සිහින් කියන එක කෙට්ටු කියන එක long දිගටි මුහුණක් තියෙන රවුන්ඩ් එකක් තියෙන ඕවල් තියෙන විතරාකාර වගේ නේද? ස්ක්වෙයාර් හතරැස් වෙච්ච මුහුණක් තියෙන ඇක්සිඩන්ට් වෙලා නෙවෙයි නිකන් එහෙම මුහුණක් තියෙනවා ජපාන් චීන කොරියන් වගේ මුහුණවල නේද? ක්ලීන් ෂේවන් කියපුවාම ටිකක් මුහුණ හොඳට රැවුල කපලා ඉන්න කෙනෙක්. කම්ප්ලෙක්ෂන් කියන්නේ ශරීර වර්ණය. ඉස්සත හිටියේ නැත්නම් මම මේකට කියාගෙන යන්නේ. ෆෙයා කියන්නේ බහැපත් කියන එක සුදු කියන එක. ශරීර වර්ණයයි කම්ප්ලෙක්ෂන් එකේ තේරුම. කම්ප්ලෙක්ෂන් light skin කියන්නේ බොහොම සහැල්ලු පාට හමක් තියෙන. tan කියන්නේ දුඹුරු pale කියන්නේ නිකන් අව වෙන සුදු නේද? dark skin කියන්නේ කළු වගේ හමක් තියෙන. build කියන්නේ වර්ධනය small build එකක් කුඩා වර්ධනයක් තියෙන medium මධ්‍යස්ථ වරේ සාමාන්‍ය වර්ධනයක් තියෙන well build කියන්නේ හොඳට වැඩුණු thin නැත්නම් slim කියන්නේ කෙට්ටු. උස ගැන කතා කරනකොට tall average height medium height short අඟල් ගානේ අඩි අඟල් ගානේ කියන්න පුළුවන් නැත්නම් සෙන්ටිමීටර් වලින් උස කියන්න. අද ඒවට දාලා තියෙනවා thin full lips ඒ කියන්නේ දෙතොල් සිහින් දෙතොලක්ද තියෙන්නේ නැත්නම් full lips අර ඇෆ්‍රිකන් අයගේ වගේ ටිකක් අර තොල් ලොකුවට තියෙනවාද කියන්නේ. long නාසය කොහොමද දිගටි එකක්ද straight nose එකක්ද කොහොමද straight wavy black කොණ්ඩේ කොහොමද ඍජු නැත්නම් රැලි සහිත කළු curly බොකුඩු කොණ්ඩයක් broad shoulders පුළුල් උරහිස් තියෙන කෙනෙක්. අන්න ඒ වගේ විස්තර අපි කතා කරා නිසා. ඒ අනුව activity 2 කරන්න කියලා කිව්වේ. දැන් මෙන්න මේ A කියන boy ගැන කරලා තියෙනවා මෙතන. මේ තියෙන example. This boy has a round face and a black hair. මේ පිරිමි ළමයාට තියෙනවා මොකද්ද? round මුහුණක් සහ කළු කොණ්ඩයක්. එහෙනම් දැන් මෙන්න මෙයාට ලියන්න ඕනේ. මෙයාට මොකක්ද ඔයා ලියන්නේ? මේ මිනිස්සයාට තියෙනවා bald head එකක්. ඒත් එකම ඇන්න clean shaven face. නේ? රැවුල කපලා වගේ නිකන් අපේ රැවුල ආවට පොඩක් තියෙනවා. clean shaven එහෙම නැත්නම් oval ටක් මූණ oval ආකාර වගේ උණක් තියෙනදී ඒ වගේ වාක්‍යයක් ලියන්න ඕනේ. හරි එහෙනම් ලියමු. කොහොමද ලියුවේ? කියන්න ලියපුවායි. B. This man has a bald head. නේද? This man has a bald head. And තව මොනවද ගන්න පුළුවන්? And a clean shaven face නේ? And a clean shaven face. ඒ වගේ නැත්නම් and an oval face. දිගටි මූණක්. තව මොනවද ලියුවේ යාට? ඒ වගේ වාක්‍යයන් දෙකකින් පැහැදිලි කරපුවාම ඇති. හරි දැන් picture C බලන්න. එයාගේ මොනවද තියෙන්නේ? ලේඩි කෙනෙක් ඉන්නේ. woman කෙනෙක්. එයාගේ කොණ්ඩේ කොටයි. සුදුයි කොණ්ඩේ. එහෙනම් අපි කොහොමද කියන්නේ එයාට තියෙනවා කියලා. This lady has කියලා ගමු. Has a short and white hair. Short and white hair එකක් තියෙනවා. බලන්න short and white hair. ඒත් එක මෙයා සුදුයි නේද? එයාගේ skin එක සුදුයි. කොට අපිට කියන්න පුළුවන් she is fair in complexion. ඇය ශරීර වර්ණයේ සුදුයි. She is fair in complexion. ලියවද? ලියලා නැත්නම් අඩුපාඩු තියෙන හදාගන්න. Sir, this woman has a old age and white hair කිව්වොත් හරිද?
this woman has කියන්න බෑ. This woman is කියන්න ඕනේ කියලා. This woman is an old age one. Old age. This lady is an old age one. An old is කියලා කියන්න ඕනේ. Has කියන්නේ තියෙන දේවල්. වයසක් වගේ එකක් තියෙනවා කියන්න බෑනේ. She has an old lady. එහෙම නෙවෙයි කියන්නේ. She is an old age lady. She's an old age lady කියන්න පුළුවන්. තව එහෙම ප්‍රශ්න අහන්න. ඔයාලා ලියපුවා. ඒවට විරුද්ධ ඒවා, ගැටලු තියෙන ඒවා, doubts අහන්න. මම මෙහෙම ලිව්වා හරියද? අහන්න. Sorry. හරි. දැන් picture D එකේ ඉන්නවා. එයා තරුණයි නේ? එතකොට එයාගේ මූණ පුරා රැවුල තියෙනවා. නේද? ගොඩක් කියන්න පුළුවන්. sharp eyes තියෙනවා. සිහින් දෙතොලක් තියෙන්නේ. ඒ වගේ කියන්න පුළුවන්. හරි? අපි appearance කියන්නේ කියන්නේ අපිට එතන කියන්න පුළුවන් D he is a young boy නැත්නම් a young gentleman තරුණ මහත්මයෙක් is a young gentleman he has a beard එයාට රැවුලක් තියෙනවා නේද? he has a beard and sharp eyes ඒ වගේ බලන්න I think he has thin lips කියන්නත් ඕන නම් යාට පුළුවන්. He has thin lips. උන්ට දෙතොල් සිහින් දෙතොලක් තියෙනවා. හරිද? ලියවද? අඩුපාඩු තියෙනවා ලියාගත්තද? මස්සන්ද නෑ ලියලා ඉවරයි නේද? කවුද මේ E? කොණ්ඩේ දිගයි යාට. එයාට දිග ඍජු කොණ්ඩයක් වගේ තියෙන නේද? She has a long straight hair. නේ? She has long straight hair. At දිග ඍජු කොණ්ඩයක් තියෙනවා. ඒත් එක්ක මෙයා සුදුයි. She's fair in complexion. She's fair in complexion. ඒ ශරීර වර්ණයේ සුදුයි. නේද? ඊට පස්සේ එයාට දෙතොල් එයාගේ බොහොම සිහින් නේද? She has thin lips. මේ අයට තියෙනවා කියන්නේ has අපි ගන්න. She has thin lips. ඔයගේ තියන්න පුළුවන්. F
එයා කොහොමද? tan වගේ නේ. උගුරු පාටයි වගේ. හැම ස්කින් එක නිකන් නේද? ඔන්නේ කොහොමද? curly නේ. curly hair එකක් තියෙන්නේ. මූණ නිකන් කොහොමද? round ද? ඔයාට මොනද? How? F agora. She's a young girl. Hair is curly and she has a una round මුද මේ මන්ද කොයි මොකක්ද මූණ ටික ඇනේ හොයා ගන්නත් බෑ වගේ නේද? she has a round face කියලා ගමු. pointed face කියන්න බෑනේ උල් මූණක් තියෙනවා කියලා ගැටයි ගියාම හරි නෑ නේද? she has a round face. කොහොමද යාගේ ස්කින් එක කොහොමද? tan නේද? දැන් නුගුරු පාටයි වගේ නේ. She's in and part of the tan light pale limit tan. She's tan in complexion. She is tan in complexion. අනේ වගේ අපිට එක එක්කෙනා ගැන ඔයගේ appearance ගැන ලියන්න තමයි ඔය මේ කොටස් දී උගන්වන්නේ. ඔර අපිට ටෙස්ට් එකක් ඔයගේ එනවා. oral paper වල සමහර වෙලාවට ඔයගේ දැන් අලුත් syllabus එකක් පස්සේ මෙන්න මේ book එක ආවට පස්සේ මේ කොටස් තිබුණේ අතර මේ level general english book එකේ තිබුණේ ඔවා. second edition එකේ. ඒවා දැන් දාලා තියෙන මේ grade 10 එක. Sir, F එකට this girl is tan complexion and curly hair කිව්වොත් හරිද? This girl has a tan complexion. ඔව්. ඇයට දුඹුරු සමක් ස්කින් එකක් තියෙන්නේ. ඔය එක අර ගොඩක් ලාට තියෙන අර්ථේ තමක් නෑ. She is tan in complexion. එහෙම තමයි කියන්නේ B verbs වලින් තමයි ඔය අපිට මේ pattern වර්ග දෙකයි මේගොල්ලෝ ගැන picture ගැන විස්තර කරද්දී තියෙන්නේ use කරන්න. ඒ තමයි have has එකයි ඇයට උට තියෙනවා කියන එකයි. B verbs වල am is are භාවිතා කරන්නේ. She is tan in complexion. She has a tan complexion. ඊට වඩා හොඳ she is tan in complexion කියන එකයි හොඳ. ලියන්න එහෙම ලියන්න. cuma lihat sih hari මේවට අදාළ ඇක්ටිවිටිස් කරමු මම ඇක්ටිවිටිස් එවන්න ටියුට් වලදී අපි ඒවා දාගමු right හරිද ඒ ටික හැමෝම හරිද ලියවන්න ඔන්න ඇක්ටිවිටි 3 වලට එන්නේ ඉන්න මෙන්න මෙතෙන්ට එන්න දැන් right Oh, මෙතන listening එකක් තියෙන්නේ නේද? Look at these pictures. There are 6 people. Listen to the description and identify each person. The names are given below. So Lalita, Vitarana,
ඊට රවි බාලන් ඉන්නවා, මිසිස් රම්‍යා ඉන්නවා, රම්‍යා විතාරණ. එතකම මිසිස් කවුද? සාදිනී නේ, මාදිනී ඉන්නවා. මාදිනී බාලන්, Mr. Mohammad Razik and Mrs. Sarojini Silva. Right. ඒක listing එක අපි බලලා මම දාන්නම් ඈ. අපි ඒක listing එක බලලම කරමු. listing එක අහලම කරන්න උත්සාහ කරමු. බලමු නිකන් පින්තූර දිහා මොනවද තියෙන්නේ කියලා. හරි. Activity 4, writing and speaking. Write a similar description of your class teacher and present it to the class. සමාන විස්තරයක් ලියන්න කියනවා මෙතනදී. class teacher ගැනනේ. Right. Right here, write a similar description of the class teacher and present it to the class. Class teacher ගැන සමාන විස්තරයක්. ලියන්න කියන අපිට අතරදී listening එක අහන්න වෙයි ගොඩක් ලාවට. listening එක මම ඒක දාලා මට අහන්න සලස්සලම අපි වැඩේ කරමු. එතකොට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් class teacher ගැන අපිට ලියන්න කිව්වොත් my class teacher කියලා ඉවරලා ඉතින් එයා ගැන විස්තරයයි ලියන්න තියෙන්නේ. හරිද? එයා කොහොමද? My class teacher is slim. නැත්නම් fat. She is fair in complexion. She has a long hair. Her eyes are sharp. නැත්නම් she has sharp eyes. Right? She wear konde in her head. අර konde බඳිනවා කියන්නේ. ඒ konde බඳින. Right? එමුනේ slide නෝ. ඊයස්සේ තව මොනවාද? She has a pointed nose. Her face is round. ඇගේ මූණ round. What else? She is middle age. She is in her mid 30s. තිහේ මැද හරි. මෙන්න මෙහෙම ලියන්න ඕන. පුළුවන්ද හිතලා ලියන්න? Can you? බයිද? හරි අපි මෙන්න මේ කට්ටිය පිළිබඳව යනවා විස්තරයක් listening එකක් තියෙන්න ඕන. මේ listening එක හොයලා බලන්න දාන්න එහෙන් සලස්සන ඊට පස්සේ නම් අපි ඇක්ටිවිටි කරමු. ඒ වගේම තමයි අපිට ටීචර් ගැනත් ලියන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒක තිබුණ නැතත් මම ඔයාලට කියන්න එහෙම කියන්න කොහොමද කරන්න කියලා. හරි අරක අයිවුවට පස්සේ තව ටිකක් ඒක ටික ලේසි ඈ. අපි මෙන්න මේ ඇක්ටිවිටි ටික මත පොඩ්ඩක් තියමු. මෙන්න මේ ඇක්ටිවිටි 6 ඉඳන් පොඩ්ඩක් බලමු. මේක අපි කරමු ඊළඟ දවසේ. listening අහලම ඒ ටික කරන්න ඕන. හරි මෙතන reading තියෙනවා. Read the following notice and announcement. And the notice and announcement. Copy the table given at the end into your writing book and complete it. Right. මේ විස්තර ටික මම කියලා දෙනවා දැන්. මේක homework එකක් ගෙදරදී කරගෙන ඉන්න ඕන. අහගන්න විස්තර ටික. Read the following notices and announcement. Main then news announcement එක කියවන්න. Copy the table given at the end into your writing book and complete it. හරි. Missing dog. නැති වෙලා. බල්ලෙක් නැති වෙලා තියෙන්නේ. එක. number 1 දැන් අපි කියන්නේ missing dog ගැන අහගන්න විස්තර ටික. Nick. A Labrador cross has been missing since again මේ වර්ගය නේද? Labrador කියන්නේ වර්ගයක් brand එක kind of the dog. Cross කියන්නේ has been missing. එයා නැති වෙලා තියෙනවලු මේ Nick කියන මල්ලව Labrador වර්ගයේ මල්ලව නැතිලා තියෙනවා since the 3rd May. මේ 3 වෙනිදා ඉඳන්. Last seen අන්තිමට දකින්නකොට wearing a red collar. red collar එකක් තමයිලු දාගෙන හිටියේ බෙල්ල කාන්තිමට දකින්න විට with a name tag උගේ නමත් එක්ක ගහලා තිබ්බලු. හරි. The license number එයාගේ license number එක තමයි D5498. Nick is golden brown. අර රන්වන් දුඹුරු කියන්නේ අන්නේ පාට golden brown. In color
sorry in color නේ වර්ණයෙන් මේ golden brown and has a black snout තියනවලු කළු snout කියන්නේ මේ හොස්සක් snout කියන්නේ හොස්ස කළු හොස්සක් තියෙනවා there is a white patch on its head white patch කියන්නේ සුදු පාට ලපේ පැල්ලම සුදු පුල්ලියක් තියෙනවලු කොහෙද තියෙන්නේ මේ පුල්ලිය its head උගේ ඔළුවේ if found හම්බුණා නම් please contact the closest police station කරුණා කරලා අමතන්න කවුද ළඟම තියෙන පොලිස් ස්ථානය or call නැත්නම් call කරන්නලු 1122 432 432 කියන නම්බර් එකට a handsome reward ලස්සන තෑග්ගක් හොඳ තෑග්ගක් කියන එකයි handsome කියන්නේ හොඳ තෑග්ගක් reward කියන්නේ තෑග්ගක් awaits anyone who provides any information on Nick Nick ගැන හොඳ තොරතුරු සපයනවා නම් හරි තොරතුරක් ලබා දෙනවා නම් හොඳ තෑග්ගක් දෙනවා කියලා කියන්නේ. ඉන් නැති වුණ බල්ලෙක් ගැන විස්තරයක් තියෙනවා. ඊළඟ notice එක බලනකොට lost මේ found හම්බුණා කියලා කියනවා. මෙන්න හම්බෙච්ච එකක් ගැන කතාවක් තියෙනවා. අහගන්න. A brown color men's wallet. දුඹුරු පාට මිනිස් කියන පිරිමියෙක් භාවිතා කරන wallet purse එකක්. with money මුදල් සහිතව. And 2 credit cards credit card දෙකකුත් සහිතව in it was found හම්බුණා yesterday ඊයේ 10th June එක කියන්නේ ජූනි 10 around 4:30 pm near the children's park on Park Street උද්‍යාන වීදියේ ළමා උද්‍යානයේ අසලදී තමයි හම්බුනේ Colombo 5 කොළඹ 5 the owner can contact හිමිකරුවට contact කරගන්න පුළුවන් the security officer ආරක්ෂක නිලධාරියා of the children's parking to claim the wallet මේ wallet එක purse එක හොයාගන්න හරි homework එක මේක දෙන්නේ number 3 sorry guess who it is අර සංගුණා මුත්ත හොයනවා වගේ වැඩක් කවුද ඒ කියලා හොයන්න කියලා කියන්නේ guess who it is කවුද ඒ හොයන්න බලන්න මෙන්න කෙනා අර අවුරුදු 16 හොයන්නේ සංගුණා මුත්ත ඒ වගේ වැඩක් ආගන්න Attention please කරුණාකර සවන් දෙන්න. Welcome to guess who is. පිළිගන්නවා අමුත්තා කවුද කියලා හොයන තරගේ. Competition තරගේ. This competition is open. මේ තරගේ විවෘතයි ඔක්කොටම to all. We will read a description of a person. අපි කියවනවා විස්තරයක්. Description විස්තරය. පුද්ගලයෙක්ගේ. Who is here at the carnival. මේ සැනකෙළියේ ඉන්න පුද්ගලයෙක්ගේ විස්තර දැන් අපි කියවනවා. කවුද යා කියලා හොයන්න. All you have to do is to find him and bring him to the registration desk. ඔයාලට මේ තරගෙදි කරන්න තියෙන්නේ පුද්ගලයා හෙව්වා registration office එක ළඟට ගෙනාවා. Our mystery person, mystery කියන්නේ අභිරහස්. දන්නේ නැතුව වචන ලියා ගන්න. අභිරහස්. Our mystery person today is a man. අපේ අභිරහස් මිනිසයා තමයි පුද්ගලයා තමයි මිනිහෙක්. එයා පිරිමි කෙනෙක්. He's about 5 feet. එයාට අඩි 5යි. අඟල් 10ක්. 5 inches tall. And he's a dark complexion. ශරීර වර්ණය කළුයි. He has a big birthmark on his left cheek. එයාගේ ලොකු birthmark එකක් තියෙනවලු. ඒකේ කොහොමද ලේසියෙන් අල්ලගන්න පුළුවන් නේ? කළු උපන් ලපයක් තියෙනවා නේද? හරියට big නෑ. කළුනේ ලොකු උපන් ලපයක් තියෙනවා on his left cheek කියන්නේ වම් කම්බුලේ. වම් පැත්තේ කම්බුලේ. cheek කම්බුලේ. He is wearing ඇඳගෙන ඉන්නේ white color long sleeve shirt. අධික සුදු කමිසයක්. වාර විස්තර ඔක්කොම කියනවා. A pair of black trousers. කළු කලිසමක් ඇඳලා. A white hat සුදු තොප්පියක් දාලා. And a pair of black sandals කළු සෙරෙප්පු දෙකකුත් දාලා. හරි ඉක්මන් කරන්න find him and win a prize. දිනලා ඉවරලා හොයාගෙන මිනිස්සයා හොයාගෙන තෑග්ග දිනන්න. Then this is what you have to do at home. මෙන්න ගෙදරදී කරන්න තියෙන වැඩේ. 1 2 3 කියලා දැන් මම item 3ක් කියවනේ 3 දිනක් ගැන විස්තර 3ක් ගැන. එතකොට පළවෙනි this thing describe විස්තර කරන්නේ මොකක්ද කියලා මෙතන ලියන්න ඕනේ. දැන් පළවෙනි එක නම් dog නේ. missing dog. A dog.
ඊට පස්සේ එයාගේ appearance ටිකයි special features කියන විශේෂ ලක්ෂණ ටිකයි මේ column එකේ දාන්න. appearance පෙනුම විශේෂ ලක්ෂණ. contact details ටික මේ column එකේ ලියාගෙන ඉන්න ඕන. පුළුවන්ද? තේරුණාද වැඩේ? නැත්ද කට්ටිය? ඉන්නවද? තමයි. තේරුණා සර්. ආ නැස හරි හරි මං හිතුවා මේ නිදාගත්තවද කියලා. හරි. එහෙනම් ඔන්න විස්තර තුන කිව්වා. මෙන්න මේ කොලම් එක මේ ග්‍රීඩ් එක ෆිල් කරගෙන ඉන්න විස්තර තුනේ. හරි. මෙන්න මේ කොටස අපි ලිසනින් එක කරලම මේ ටික කම්ප්ලීට් කරමු ඈ. මේකේ ලිසනින් එක දා ගන්න ඕන, අහන්න ඕන. ඊට පස්සේ වට ටීචර් කෙනෙක් ගෙනල්ලා ලියන්න විස්තර ටික ඒතකොට අර වගේ විස්තර කරපුවාම මේක අයිඩියා ගන්න පුළුවන්. ඒ ටික මතක තියාගන්න ළමයි සතිය කරන්න. මේ වැඩේ කරගෙන ඉන්න ඇක්ටිවිටි 6 කරගෙන ඉන්න. හරි. එහෙනම් ස්කූල් ටෙක්ස්ට් බුක් එක අපි එතනින් අවසන් අයින් වෙලා ටියුට් එකට යන්න. ඒක තව ගොඩක් තියෙනවා උලක් නැහැ. right ටියුට් එක ගන්න ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න ඕන දැන් 20 15ට මහලා ඉන්න right ඒ කාමාර කරුණ යා කඩු වෙනවා නේ එයි වැඩිද අපි ඉතින් හතිරි කරලා ඔස්සේ හම්බෙන්නේ දැනට හරි මොනවද බලමු කරන්න තියෙන්නේ ටියුට් එකේ කීයද කොහොමද කරන්න තියෙන්නේ how many cases did we check ප්‍රශ්න කීයක් අපි චෙක් කරාද 1 2 3 තුනක් බැලුවද හතරක් තියෙන්නේ හතරවෙනි එක අපි සාකච්ඡා කරනවා තියෙනවා අද හතර සාකච්ඡා කරනවා let's see අපි බලමු read the following captions මාතෘකා කියවන්න and tick හරියට දාන්න in the relevant column relevant කියන්නේ අදාළ තීරුවේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඒ ප්‍රශ්න රටාව ප්‍රශ්න අහන විදිය ඔක්කොම දැනගන්නවා අදාළ තීරු one is done for පළවෙනි කොට කරලා තියෙනවා right canteen එකයි library එකයි තමයි තියෙන්නේ ඉතින් ගැලපෙන්නේ කොකටද කියලා අදාළ තීරුවේ ටික එකක් හරියට දාන්න තියෙනවා reference section එක library එක කරලා තියෙනවා children can be allowed before 7:30 am and during the interval ළමයින්ට අවසර දෙන්න පුළුවන් 7:30 සිට උදේ ඒත් එක්කම during the interval before 7:30 කියන්නේ 7:30 කලින් සහ interval වෙලාවේ මොකක්ද එනම් මේ කැන්ටීන් එකේ ටික් එකක් දාලා තිබුණා නම් ඒක හරි. හරි දාගන්න. රතු පැණි හරි දාගන්න. අය ටියුට් පාවිච්චි කරන්න බෑනේ. Keep silence inside. Where? Library. Keep in a queue. Queue කියන්නේ polymer. Keep in a queue. Polymer තියාගන්න polymer ඉන්න. Canteen. Number 5. Order the lunch before 10 o'clock. Lunch එක ඇනවුම් කරන්න 10ට කලින්. Canteen. Only 2 books can be borrowed at a time. එක වෙලාවකට පොත් දෙකක් විතරක් රැගෙන යා හැක. Library. Don't remove the page. පිටු ඉවත් කරන්න එපා. Library. සමහරව එහෙමනේ. ලස්සන පිටු දෙක ඒක ගලව ගත්තා. යානිසරේ වනිත් එකක් කියනකොට පිටු ටික නැහැ. ਉਹ පිටු හොයනවා. ඒවා අපේ ගෙදර. එහෙම වෙනවනේ. එහෙම කරන්න එපා කියලා. Put waste food into the bin. Canteen එකේ waste food කියන්නේ ඉවතලන දේවල් කෑම bin එකට දාන්න කූඩේට දාන්න. Return the books on the due date. Due date library. නිසි දිනයටයි due date කියලා කියන්නේ. එතකොට නිසි දිනයට library එකට පොත් ටික hand over කරන්න.
pay money for food. ඔන්න හොරේ canteen කැන්ටින්. ඔව් ඒ කැන්ටින් වල හොරෙනුත් කනවා. දෙන්නම් කාසි වලට කනවා. එහෙන් මෙහෙන් ගන්නවා සෙනඟ වැඩි වෙලාවට. නේද? හරි. Number 5. Match the qualities which its description. ඒ විස්තරයට අදාළව qualities හොයන්න. දැන් අපේ එන මේ පාඩමට අදාළයි මේවා. appearance ඊළඟට qualities තියෙන. මුලින්ම පෙනුම ඊළඟට ගතිගුණ. Write the correct letter in the blank. හිස්තැනේ නිවැරදි අකුර ලියන්නලු. one is done for you. එකක් පළවෙනි පාඩ කරන්න. Let's see the meanings of these words. දැන් වචන හොයන්න ඕනේ කියන්නේ ඒකයි. වචන දැනගන්න ඕනේ. මේ වචන ටික තේරුම් ටික බලමු. confident කියන්නේ confident. විශ්වාසවත් is confident. ඔහු විශ්වාසවන්තයි. ambitious කියන්නේ හිතලා කියන්න පුළුවන් ඒ තේරුම ambitious. ambition කියන්නේ මොකක්ද? බලාපොරොත්තු බලාපොරොත්තුවනේ. එතකොට ambitious කියන්නේ adjective එකේ. ඒ කියන්නේ විශ්වාසවන්ත කිව්වා confident. ambitious කියන්නේ බලාපොරොත්තු සහිත. බලාපොරොත්තු සහිත. lazy ගම්මැලි shy ලැජ්ජා. selfish ආත්මාර්ථකාමී aggressive උද්වේගකාරී. නිකන් නුරුස් තරහ ගන්න aggressive is an aggressive character. aggressive. selfish කියන්නේ මොකද්ද? ආත්මාර්ථකාමී. selfish කියන්නේ ආත්මාර්ථකාමී ඈ. ආත්මාර්ථකාමී. aggressive කියන්නේ කලහකාරී, තරහ ගන්න සුළු, වහක් කිපෙන වගේ නිකන් ඡණ්ඩ. හරි. ඉතින් මේවයි මෙහෙමයි. අපි දැන් ඔයාලා 10 වසර පොතේ difficult words කියලා මම 120 පොතක් වෙන් කරන්න කිව්වනේ. 10 පොතේ තියෙන දැන් මම ඒවල තියෙන යුනිට් එකේ සියලු අමාරු වචන ටික ඒ difficult words කියන පොතේ ලියලා ඩික්ෂනරියෙන් තේරුම හොයලා ලියන්න ඕන. එව්ව හොර කියන්නේ මේ ලියන්න නැතුව මාව රවට්ටනවා නම් වැඩක් නැහැ ඔයාව රවට්ටේ. දැන් පේනවනේ ප්‍රශ්නයක් කරන්න ගිහුවාම සර් මොකද්ද කියලා වචන අහන්න වෙනවා නම්. ඔයාලගේ වචන නැහැනේ. අහන්න වෙනවා. මම කියන්නේ ඒ percentage එක අඩු කරගන්න ඕන. මොකද පේපර් එකට වාඩි වුණාම කවුරුත් නැහැ. සර්ලත් නැහැ යාළුවොත් නැහැ. ළඟ ටීචර්ස් කවුරුත් නැහැ. ළඟ යාළුවොත් නැහැ. ළඟ හිටියට අහන්න බෑනේ. අහුනොත් ගෙදර එවනවා. නැත්නම් අවුරුදු 5කට විතර ගානක් නවත්තනවා ඉතින්. හොරකම් කරන්න කිව්වා. මේක හොරකම. පිළිතුරු හොරා කෑම. නීති විරෝධී. හරිනේ. ඒ නිසා ඔයා ප්‍රැක්ටිස් කරලා දේ විතරයි පොදු ඉන්නකොට තියෙන්නේ. ඔළුවට ගන්න මතක් කරගන්න. වචන දාන්න නැති වුණොත් ලෙඩක් වචන අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. හරි. දැන් බලමු. Mugundan is always ready to fight. මොකද්ද මුගුන්දන් නේද? මුගුන්දන් හරි කමන්නේ මුගුන්දන් is always ready to fight. මිනිහා හැම වෙලාවෙම ෆයිට් කරනවා බලන්න. What is the answer? Aggressive. කලහකාරී. හැම වෙලාවෙම රණ්ඩුවට බලන. Some people think about themselves. සමහර simple present tense. Some people think. සමහර මිනිස්සු හිතන්නේ them about themselves. ඒගොල්ලෝ ගැන විතරයි. ඒ කියන්නේ selfish. දැන් තේරෙනවද දැන් ග්‍රැමර් තෝන්. ඒ ග්‍රැමර් හරියට කියන වාක්‍ය තේරෙන්නේ. වචන ඕනේ. වචන වල දැනුම තේරුම මතක තියෙන්න ඕනේ. ආන්සර් එක ගලප ගන්න බෑ නැත්තම්. දැන් ඉංග්‍රීසි වල හරිය ලේසි දෙයක් වඩ මම කියන එක තේරෙනවනේ. වචන හම්බ කර ගන්න ඕන. ග්‍රැමර් ටික හරියට ඉගෙන ගන්න ඕන. මේ දෙකම එකතු වෙනකොට එකතු වෙලා එන ප්‍රශ්න රටාවලට උත්තර ලියලා පුරුදු වෙන්න ඕන. ඒ වගේ ප්‍රශ්න තමයි පේපර් එකට එන්නේ. දැන් අපි තමයි ඒක තමයි දැන් මේ කරන්නේ. ඔයාලට මම අමාරු වචන හොයන්න කියලා තියෙනවා.
අපි ඉස්කෝලේ පොතක් සාකච්ඡා කරලා ඒ දේවලුත් කරනවා. වචන ප්‍රැක්ටිස් කරගන්නවා. ග්‍රැමර් ඉගෙන ගන්නවා. දැන් පේපර් සාකච්ඡා කරනවා. ප්‍රශ්නට උත්තර ලියන්නත් පුරුදු වෙන්න ඕනේ. ඔය දෙකම තිබ්බම වැඩක් නැහැ. ඒ ප්‍රැක්ටිස් එකක් තවරන. ඒ ටෙක්නික් එකක් ඉගෙන ගන්නවා. හරි? දැන් සමහරව ගිහිල්ලා ඉවරයි. 5 දිනක් අඩු වෙලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉංග්‍රීසි ඉඳලා ආපු අය. හොඳට පුළුවන් ඒකයි. ඊළඟ Rani finds difficult to talk to new friends. Rani hari amaru finds mana simple person නිසා අකට s එකක් එන්න Rani finds difficult to talk to a new friends. එයා අලුත් යාළුවෝ එක්ක කතා කරන්න හරිය ටිකක් අමාරුයි යාට. ඇයි යා? මොකද නිකන් යා. shy Shy. shy. බලන්න වහන විදිය ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න බෑ. දැන් බලන්න මේ ටෙන්ස් එක නේද? උඩ දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ some people think simple present tense බහුවචන අවස්ථාව. තුන්වෙනි වාක්‍යයේ තියෙන්නේ Rani finds simple present tense singular mood. S ඇවිල්ලා තියෙන්නේ grammar. shy ලැජ්ජා. ඒකයි. යා පස ගන්නවා. හැමරේනවා. Banu always feels. ඒක simple present tense නේද? Banu subject එක singular feels S එකක් දාලා ඒක වචන කරා. Very sure about herself. මේ ගෑනු කෙනෙක්. බානුට හැම වෙලාවෙම දැනෙනවා එයා ගැන හරිම විශ්වාසයක්. කොහොමද? confident confident. බලන්නකෝ confident. මරන්ද නැත්නම් මාරන්ද? කමක් නැහැ. ඕන විදිහට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් නමක් නේ. Amaran කියලා ගන්න මරන් කියන්නේ ඔබ්ජෙක්ට් වගේ නේද? Maran always works simple present tense. වැඩ කරන්නේ hard මහන්සියෙන් to do well in his life. එයාගේ අනාගතයේ යහපත වෙනුවෙන් එයා හැම වෙලාවෙම මහන්සියෙන් වැඩ කරනවා. එයා කොහොම කෙනෙක්ද? ambitious බලාපොරොත්තු සහගත එක්කෙනෙක්. Varun doesn't like අද කියලා දුන්නා නේද? මොන ෆෝම් එකද මේ? simple present tense මොන ෆෝම් එකද මේ? action form, negative action form. මොන ෆෝම් එකද? negative form. ඉතින් මොකද්ද මේකේ තේරුම? දැන් මේ grammar උගන්වන්නේ මේවා තේරෙන්නේ. දැන් මොකද්ද මේකේ තේරුම මට කියන්න? Varun doesn't like to do anything. මොකක්ද මේ කියන්නේ? වරුන් කිසිම දෙයක් කරන්න කැමති නැහැ. very good. වරුන් කිසි දෙයක් කරන්න කැමති නැහැ. ඕම් මොක තේරෙන්න ඕන. එහෙම ඉංග්‍රීසි තේරෙනවා නම් වැඩි ලේසි. කිසි දෙයක් කරන්න කැමති නැත්නම් මිනිහා මොන වගේ මිනිස්සෙක්ද? lazy. good. right. number 6 බලන්න. හරි දාගන්න. ඔයා හරි දාගන්න. Complete the dialogue between Sarah and New Fame. Oh. Underline the most suitable words even within bracket. වරහන් ඇතුළේ තියෙන වචන වලින් most suitable එක දාන්න. වඩා සුදුසු එක දාන්න. The first one is done for you. පළවෙනි පාඩ කරලා තියෙන්නේ. Did you? ඔය simple past tense එක තමයි කියන්නේ නේ. Did you to the school after Ramadan? මට මේක ගැන අහන්න බෑ මම ටෙන්ස් එක තාම කියන්නේ නෑ පටන් ගත්තා විතරයි. did දාන්න තාම past tense අතීත කාලේ did තමයි ගන්නෙ. අතීත ක්‍රියාවකින් did එළියට ගත්තට පස්සේ ඒ ක්‍රියාපදයක් වර්තමාන කාලයෙන් තියන්න ඕන. තේරුණාද? තේරුණා මම කියන එක? he went home. ඔහු ගෙදර ගියා. went එකෙන් section හදන්න ගන්නේ did එක එළියට. did ගත්තාම went කියන ක්‍රියාව වර්තමාන කාල බවට පත් වෙනවා. go වෙනවා. එරුණාද? එහෙනම් මෙතන මොකක්ද ආන්සර් එක? did you go the gone? go. Did you go to the school after Ramadan? Grammar. එහෙනම් no I didn't. ඔන්න pattern have
අන්න මම pattern part 3 කියලා උගන්ලා තිනවා 8 වසරේදී හිටපු අයට 9 වසරේදී had එකෙන් did එක එළියට ගත්තට පස්සේ had එක මොකද වෙන්නේ? had එකෙන් action හදන්න did එක එළියට ගත්තට පස්සේ ආයෙත් had වෙනවද? had එකේ වර්තමාන කාලේ කවුද? have වෙනවා. යෙමින් හරි. have වෙනවා. have වෙනවා. ඒක කවදාවත් has වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අතීත කාලේ අත්තු අදාළ වෙන්නේ නැහැ. he she ඕනම කෙනෙක් එක අපි did වලින් did තිබිලා action එක හරන්න did ගත්තා පස්සේ ආයි has වෙනව වෙන්නේ නැහැ ජීවිතේට. have විතරයි වෙන්නේ. එහෙනම් I didn't have time මට වෙලාව තිබුණේ නැහැ. Would you like to share with me the join? එතන with එක නම් දාන්නේ නැහැ හරිනම්. හරි මොකක්ද දෙන්නේ? join ගැලපෙන්නේ. ඔය with එක කපන්න සාමාන්‍යයෙන් grammatically හරි ග්‍රැමවල ඔය මේ උතුරු අධ්‍යාපනයකින් හදපු එකක්. නමුත් වැරදි කියන්නේ වැරදි. සාමාන්‍යයෙන් join එකත් එක්ක with දාන්න එපා ඈ. හරි ග්‍රැමර් වල වැරදි. join එකත් එක්ක with දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. join us. join me. join with කියන්නේ නැහැ. අදට 9 තියෙන බලන්න news English channel එක. හරි ඉංග්‍රීසි එකෙන් කියන්නේ කොහොමද? Thank you for joining us. Thank you for joining with us නෙවෙයි joining us. Thank you for joining us. Thank you for watching us. Thank you for joining us. ඒක කියන්නේ. හරි join us. join with වෙන්නේ නැහැ නේ. නුවණි. Yes, let's go up young. Don't you say the message or know the message? know the message. Know the message කියලා කියනවා. ඔයා පණිවිඩය දන්නේ නැද්ද? Don't you know the message? I not here during the last week. I'ත් එක්ක ගැලපෙන්නේ මොකක්ද කියලා ඔයා අහන්න. Was. I එක වර නෙවෙයි was. I was not here during the last week. මම ගිය සතියේ හිටියේ නැහැ. මෙහි It's okay, our friends අපේ යාළුවෝ distribute බෙදා දෙනවා contribute දායක වෙනවා. වචන දෙකේ තේරුම දන්න තලියා ගන්න. distribute බෙදා දෙනවා contribute දායක වෙනවා. It's okay, our friends මොකද වෙන්නේ? Make the place clean and attractive. Contribute. අපේ යාළුවෝ දායක වෙයි මේ තැන පිරිසිදු කරන්න සහ ලස්සනට තියාගන්න. Attractive කියන්නේ සිත් වශී කරන. Oh, that's good. ඒක බොහොම හොඳයි. හරි. එච්චරද මම කරගෙන ඉන්න කිව්වේ? හවුද? 7-8 කරාද? කරන්න කිව්වේ නැද්ද? හරි එහෙනම් ලබස් දෙක කරන්න මාක් කරගන්න. 7-8 එහා පිටුවේ 1-2 කියන ප්‍රශ්න මාක් කරගන්න. 4ක්. 4ක් 5ක් වෙන එහා පැත්තේ 3 වෙනි ප්‍රශ්නෙත් කරගෙන ඉන්න. හරි. 7 8 1 2 3 ප්‍රශ්න 5ක් තියෙනවා. ඇති එහෙනම් දැන් කට්ටිය සමහරවල් ලියු වෙලා ඇති වෙලා ඉන්නේ නේ. හොඳයි. එහෙනම් ඔයාලා ටික කරගෙන ඉන්න. අපේ ග්‍රැමර් පොතේ වැඩක් තියෙනවා. ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ වැඩක් තියෙනවා. එතකොට ටියුට් එකේ වැඩ වගේක් තියෙනවා ප්‍රශ්න 5. හරි. එහෙනම් අපි මෙතනින් නවතුනවා.